hello හරි මේකේ වෙනව නේද අපි කලින් කතා කරේ NA මේලේ කියන්නේ NA + NB - NA intersect P කියන එකනේ. ඔක අපි A මෙන්න මේක if NA මේක මොකද null set එකක් නම් මොකද වෙන්නේ මේක? මේක නිකම්ම බිඳුවට යනවා. null එකක් වුණාම මොකද වෙන්නේ? මේ වෙලාවට NA B කියන්නේ NA + NB. මේකම P කියලා පස්සේ දාලා probability වල තියෙනවා. මේක ඇඳලා පෙන්නුවොත් මේ කියන්නේ මොකද්ද? A intersect B කියන එක null එකක් නම් ඒ කියන්නේ මොකද්ද? A B mutually exclusive. එහෙනම් නේද මාත්? hello. ඔව් මචං එහෙනම්. මේ කියන්නේ A mutually මේ කියන්නේ. මේ දෙන්න කැපෙන්නේ නැහැ. එතකොට මේ දෙන්නගේ මේලේ වෙන්නේ මොකද්ද? මෙයාගේ ටිකයි මෙයාගේ ටිකේ එකතු. ඒක තමයි මේක. ඕකම තමයි ඊට පස්සේ ආයෙ තියරි එකක් විදිහට මේ probability වල තියෙන්නේ. එකක් ඒක. හරිද? මේක clear නේද? clear. ඊට පස්සේ මේක බලන්න. එක රූප සටහන ගන්න මම දැන් තමයි ඉස්සෙල්ලා බලන්නේ. මේකෙදි කියන්නේ n a - b. අපි අර කලින් කතා කරපු a - b. a - b plus n a union b සමාන වෙනවලු n8. මේක කොහොමද වෙන්නේ? a - b අපි අඳලා බලමු. අපි කතා වුණා මෙතන a මේක b නම් මේක a මේක b නම් a - b කියන්නේ කොහොමද? ඇත්තම කිව්වොත් a ගෙන් b කෑල්ල සම්පූර්ණ අඩු - b කියන්නේ. sorry මේක කරමු. මෙතන intersect එකක්. intersect එක කියන්නේ මොකද්ද? මේ කෑල්ලනේ. මොකද්ද? මේක එතකොට හරි නේද? NA - B කියන්නේ මේ A ගෙන් B කියන රවුමම අයින් කරා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? මෙන්න මේ ටික. ඒකට එකතු කරොත් මේ දෙකේ ඉන්ටර්සෙක්ට් එක මොකක්ද එන්නේ? මේක. මේක අනිත් පැත්තම ලියුවොත් n පොඩි ලියන්න NB - A NB - A B - A කියන්නේ මේ කෑල්ල. මේ කෑල්ලට අපි එකතු කරොත් මේ කෑල්ල එමුද? A intersect B මොකක්ද වෙන්නේ? මොකක්ද? n b ට සමාන. ඔය මේ ටික දෙන්නේ අර මම අර කලින්ම එකක් ගානක් හදලා වගේ පෙන්නුවේ. මෙන්න මේ වැලියුස් ටික තියෙනවා. ඊට ටික ෆිල් කරන්න පුළුවන් කියලා. ඒ ෆිල් කරේ මේ එකක්වත් අපි හිතලා නෙවෙයි. හැබැයි අපි මේ කියන්නේ මේක දිහා බලාගෙන අපි ඒ ටික කරේ නේද? ඒ ටික පෙන්නන විදිහ තමයි මේ කියන්නේ ඔය. NB - A කියන්නේ මේ කෑල්ල. ඒ ඡේදනයේ B කියන්නේ මේ කෑල්ල. එතන ඒකෙන් නිරෝධ වෙන්නේ B. ඒත් අපි ඉස්සෙල්ලා කරේ මොකද්ද? මෙතන 20 කියලා දන්නවා. මේක 17යි කියලා දන්නවා. මේකෙන් මේක අඩු කරලා මෙතන ගන්න ලියුවා. මේකම නෙවෙයි අපි කරේ. එකමද? හැමතිස්සෙම මේ පාඩමේ එකම දේ තමයි හතර වටේ කරකෙන්නේ. සමහර ලාවට මෙහෙම කියලා උත්තරයක් ගන්නවා, සමහර ලාවට මේක ඇඳලා උත්තරයක් ගන්නවා, සමහර ලාවට පදරු සටහනක් ඇඳලා මොකද කියන්නේ ට්‍රී ග්‍රාෆ් එකක් ඇඳලා උත්තරයක් ගන්නවා. එහෙමත් නැත්නම් අර probability model කියලා උනා වගුවක් ඇඳලා එකෙන් ගන්න. ඔය තුන විතරමයි තියෙන්නේ හැමතැනම. මේකෙන් ගන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි අර එකක් මත තව එකක් රඳාපවතින්නේ නැති එකක් තියෙන හැම වෙලාවකම වෙන රූප සටහනකට යන්න පුළුවන්. හැබැයි උදාහරණයක් විදිහට අර තියෙන මේ කාඩ් පැක් එකෙන් එක කාඩ් එකක් අරගෙන ඒ කාඩ් එක ආයෙ දාන්න නැතුව ආයෙ කාඩ් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ කාඩ් පැක් එකේ කාඩ් 52ක් තියෙනවානේ. කාඩ් 52කින් අපි ගන්නවා එක කාඩ් එකක්. ඒක කාඩ් 52කින් එකක් අරගත්තාම ඒ ගන්න එක මොකක්ද ප්‍රොබිලිටි අපි ගන්න කින් කියලා කින් නම් කින් හතරක් තියෙනවානේ. ඒකට කින් හතරක් ඉන්න හින්දා පළවෙනි කාඩ් එක ගන්න එක 52කින් හතරක් වෙනවා. හැබැයි ඒ කාඩ් එක ආයෙ රිප්ලේස් නොකරොත් ඊළඟට කාඩ් වල එකතුව කීයද අපිට? ඊළඟට කාඩ් වල එකතුව කීයද? 51යි. 51යි. ඉන්නවා කියන එක අපිට හතරම ඉන්නවා. හැබැයි අපි ආයෙත් ගන්න කින් නම් අපිට කීයද ඉන්නේ? පළවෙනි පාර කින් ගත්තොත් ඊළඟ පාරින් කින් තව 3 දෙනයි නේ.
ඔය වගේ මේවත් තියෙනවා මොකද ඒකට කියන කන්ඩිෂනල් කියලා. කන්ඩිෂනල් කියන්නේ මේක මත තමයි මෙයා තීරණය වෙන්නේ. ඒ වගේ ඒවායිදී අපිට ගොඩක් වෙලාවට යන්න වෙන්නේ රුක් සටහන්. අනිත් හැම වෙලාවකම මේ වෙන රුක් සටහනින් අපිට ගාන කොට දාගන්න පුළුවන්. මම නිකන් උතුරු දෙකට කිව්වේ. අතෙන්ට ගියම බලමු. මේක කියන්නේ මේක තමයි. කීයද මම මේක? හරි. හරි. A minus B කිව්ව ගමන් එන්නේ මේක. හරිද? A minus B plus මේ කැලේ එකතු කරනවා. in A intersect B. ඊට පස්සේ ඒකට මේ කැලේ එකතු කරනවා. plus n මේ මොකක්ද? මේ කැලේ කියන්නේ කොහොමද? n B minus A. මොකක්ද දෙන්නේ එතකොට? මොකක්ද දෙන්නේ? මේ ටික එකතු කරමු. A union B. A union B. ඔය අපිට අර මං කිව්වේ අර කලින් අපි ගානේ හැදුවේ මේ කිසි දෙයක්. ඒ කියන්නේ අපිට මේකේ අදහසක් තියෙනවා. මේක අසින්නේ මස් කණේවුන්, මේක ඇතුළේ ඉන්නේ මාළු කණේවුන්, මේක ඉන්නේ දෙකම කණේවුන්, මේක ඉන්නේ ඇති උන් කියලා අපි හිතාගත්තනේ. ඒ ටික හිතාගෙන මේක හැදුවේ. ඒ ටිකම තමයි මේ විදිහට මේ හදලා තියෙන්නේ. මේක එකක්. තව එකක් තියෙනවා මේ විදිහටම තුනක් ආවොත් කොහොමද ලියන්නේ කියලා. ඒකත් මම ඕන නිකන් ලියලා පෙන්නන්නම්. ඒක චුට්ටක් බලන්න. ඇඳලා බලන්න වෙන රුතු කොහොමද කොහොමද ඒක ගැලපෙන්නේ කියලා. ඒකට තමන්ට අර මේ කොහොමද ගන්න කියලා තේරෙයි. ඒක තියෙනවා මේ තුනක්. මට ආයෙ පාරක් එක්ස්ප්ලেইন කරන්න ඕන නම් කියන්නේ. මම අර මේක ලොකු දෙයක් පේන්න තියෙන මම ඉක්මනට යන්න. C ඔය විදිහට තියෙනවා. හරි. මෙයා කියන්නේ n A union B union C. මොකද්ද? n A union B union C කියන්නේ මොකද්ද? මේ තුන් දෙනාගේම ඇතුලේ ඉන්න පොදු සෙට් එක. නේද? ඒක සමාන වෙනවලු කොහොමද කියන්නේ? යාල ගන්නවා මොකද්ද? n A n මේ රවුම ඇතුලේ ඉන්න ඔක්කොම plus n B B එක ඇතුලේ ඉන්න රවුම ඔක්කොම plus n C. දැන් ඕක ලියාගත්තට පස්සේ මේක යුනියන් එක වෙන්න නම් මොකද වෙන්න ඕන? මේ සෙට් මේ කැලල අයින් වෙන්න ඕන, මේ කැලල අයින් වෙන්න ඕන, මේ කැලල අයින් වෙන්න ඕන, මේ කැලල අයින් වෙන්න ඕන නේද? එකපාරක්. මොකද මේක දෙන්නගෙම කව වෙනවා. දෙන්නගෙම කව වෙනවා. මේ කැලලත් දෙන්නටම කව වෙනවා. මේ කැලල දෙන්න තුන් දෙනාගේ. ඒකට ඒ ටික අයින් වෙන්න ඕන. එතකොට ඒක කොහොමද ලියන්නේ? ඊට අඩු කරනවා n a ඡේදනය b. මෙන්න මේ කැලලම අයින් කරනවා එකපාරක්. හරි. minus n A intersect B. දැන් මොකද වෙන්නේ? දැන් මේ කැලල දැන් මේ දෙන්න අතර මේ කැලල දෙපා කියන්නේ ඒකේ මේ ඒකිනුත් මේ කැලල ඇවිල්ලා B කිනුත් මේ කැලල ආව නම් ඒ කැලල අයින් වුණා. මම කිව්වා මේක තුන් දෙනාගෙන් වෙනවා. ඒකෙන් ආපු කැලල අයින් වුණා කියලා හිතන්න. හරිද? ඊට පස්සේ අපි B ඡේදනයේ C අයින් කරනවා. මේ කැලලත් අයින් කරා කියලා හිතන්න. දැන් මේ මොකද වෙන්නේ? මේ දෙන්නගෙන් දෙපාරක් ආපු එක කැලල අයින් වුණා. මෙතන කලින් එකපාරක් ආවුණා. මෙතනින් මේ දෙන්නගෙන් තව එකපාරක් කරනවා. දැන් මෙතනක් තියෙන්න ඕන කැලල තියෙනවා. මෙතනක් තියෙන්න ඕන කැලල තියෙනවා. මෙතනක් තියෙන්න ඕන කැලල තියෙනවා. එහෙම කරා. n b intersect c. හරි. දැන් මොකද වෙන්නේ? දැන් මේ ටික හරි. දැන් මෙන්න මේ කැලල විතරක් අයින් කරගන්න ඕන මොනවා හරි කරලා නේද? කොහොමද අයින් කරන්නේ කැලල? අපි ඒකට කරන්නේ මේ කැලලම එකපාරක් අයින් කරනවා. minus n AB ගත්තා BC ගත්තා දැන් ඉතුරු වෙන මොකද්ද? AC. දැන් මොකද වෙන්නේ? දැන් වැඩිපුර කැලලක් ගියා මෙතන ඉන්නේ. දැන් ඒ කැලල එකතු කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? මේ කැලල කියන්නේ මොකද්ද? n A intersect B intersect C. එන්න. මම කියුවේ දැන් අපි මුලදී කරේ මේ රවුමයි තුනම එකතු කරා මේ කැලේ මෙන්න මේ කැලේ n a එකතු කරා n b එකතු කරා n c එකතු කරා හරිද එහෙම කරාම මොකද වෙන්නේ a කිව්වහම මේ රවුම ආවා හරි
B කියන එක ගත්ත ගමන්ම තව පාරක් මෙන්න මේ A ඡේදනයේ B කියන කැලේ වැඩිපුර ආවනේ නේද? ඒ කැලේ මේ අයින් කරනවා. හරිද? ඊට පස්සේ මේ දෙන්න ගත්තාම ඒ දෙන්නගේ තර විදියටම B ඡේදනයේ C කියලා කැලලක් වැඩිපුර තියෙනවා. ඒ කැලලත් අයින් කරනවා. මේ දෙන්න ගත්තාම ඒ දෙන්නගෙත් එහෙම කැලලක් එනවා. එයාගේ වැඩිපුර කැලල A ඡේදනයේ C කියලා අයින් කරනවා. හැබැයි එහෙම අයින් කරාම මොකද වෙන්නේ? මෙන්න මේ කැලල නැතුව යනවා අපිටනේ. හැබැයි ඒකල්ලත් ඕනේ මේලේට. මේ දෙන්න අයින් කරන වර ගන්න මේකත් අයින් වෙනවා. ඒ කැලල අපහු එකතු කරනවා. තේරුණාද? තේරුණා. ඔච්චරයි ඒ කියන්නේ ඒ ටික අපහු බලා ගන්න. අර විදිහට වෙනස රූපතරක් ඇඳලා බලා ගන්න. එතකොට ඒක තේරෙයි. මොකද මේක මම හිතන්නේ මේක ඩියලා කරන්න අපිට එයි කියලා. හැබැයි අර විදිහට ගානක් දුන්නොත් අපිට මේ දැන් මේවා නැති තැන් අරව මේ හොයාගන්න. හැබැයි මේක දෙයිද කියලා හිතන්නත් අමාරුයි. මොකද මේක මේ තුනක් වෙන එක නම් සාමාන්‍ය A level මට්ටමේ මම හිතන්නේ. මට්ටමේ දෙකක් තියෙනවා. ඒකින්ද දෙයිද කියන්න අමාරුයි. හැබැයි වෙන තැනකට යූස් කරන්න දෙන්න ඉඩ තියෙනවා. මැඩම් මේක පැහැදිලිවම මේක ලියලා තියෙන හින්දා වෙනම තැනක. ඔය ටික තමයි මේ සෙට්ස්. එතන මේ ටික බේසික්ස්. ඒතකොට ඕකේ ගානකට දෙන්න පුළුවන් කියලා හිතෙන්නම් මට කාර්ටිසියන් ප්‍රොඩක්ට් කියන එක සයි සබ්සෙට්ස් වෙන වගේ එකක් වෙන්න පුළුවන් මේ එක්සෑම් එකට නැත්තත් ඊළඟ එකේදී. ඒ කියන්නේ අර හැම එකම කවර් වෙන්න ප්‍රශ්න අහන හින්දා. ඔය ටික තමයි. එතකොට අනිත් කෑල්ල මේක තමයි ගණන් දෙකක් දෙන්න පුළුවන් කෑල්ල. මේ ෆිනොමිනා කියන එක කියන්නේ probability වලදී. probability කියන්නේ මොකක්ද කියලා එක්ස්ප්ලেইন කරන්න ඕනේ නැහැ නේද? නිසන්ද මොනවද කියලා කියන්නේ? විශ්න දෙනවා. ඒක නම් ඕනේ නැහැ මොකද අද අපිට දැන් ටයිම් එකක් මැටර්ස් නේ බං. දැන් 10 කාලයි. මේ අපිට ගණන් දෙකකට වගේ යනවා නම් එහෙම නැත්නම් වෙන වෙලාව හිට දා ගන්නවා නම් එහෙම කොහොමද කට්ටියගේ අනිත් අය දැන් මෙයානේ. අපිට නම් අපි ඒක තමයි මොකද අපි නම් නිකන් වවුලෝ වගේ අපිට ප්‍රශ්නයක් නැහැ. උත්පල උපේකා චතුරිකා කොහොමද ඔයාලට තමයි ප්‍රශ්න තියෙන්නේ. අනිත්ට කම්ෆර්ටබල් විදියක් කරෝ මාත් අහගෙන හිටියේ ඔක්කොම දැන් නම් ඔන්න අර්බුදය නිමා වෙලා කරන්ට් එක ඇවිල්ලා මට. මොකද ප්ලීස් අපි probability වල ගණන් වලින් theory part එක නම් කොහොමද අපිට බලා ගන්න පුළුවන් නේ. මේවා ටික තියෙන කියලා කියාගෙන අපි ගණන් තියෙන තැනටක් ගාලා යන්න. ඊට එතෙන්දී ඕනොත් කතා කරමු. කොහොමද මේක දෙකයි යන්න තියෙන්නේ? probability rules කියන චුට්ටක් බලාගෙන probability model කියන එකයි independent කීත් හෙට කරමුද ප්‍රශ්නයක් නැහැ. හෙට වුණත් යනවා. මචං හෙට කරන්න පුළුවන් නම් හොඳයි දන්නවද? මේක ඉක්මනින් ගියාට තේරුම්න්නේ මොකද? ටෙස්ට් එක නම් මොනවා හරි ඕකේ. probability තමයි ටිකක්. ඔව් මටත් හිතෙන්නේ මොකද දැන් මටත් ඇත්තටම මේ probability වල තියෙනවා මේ හරියටම පිච්ච නැති දැන්. තමාට මේ උත්පල උපේක ඔය කට්ටිය කවුරු හරි කොමර්ස් කර මේ ඒ වගේ කරපු කට්ටියක් ඉන්නවද මේ probability පැත්ත දන්නේ ඒ level වලට හරි? ස්ටැට් වලට කරනවානේ අපි නොකරාට. චතුරිකා මේ එළිය මැක්ස් probability එකේ මෙච්චරයි මේ කියන්නේ මේකේ මේ කරේ ඔව් මැත්ස් නේ කරේ. කවුරු හරි ඉන්නවද මේ කොමර්ස් කරපු එක්ක නෙමෙයි? කොමර්ස් වලට කරන්නේ නැහැ නේ මැත්ස් වලට විතරයි කරන්නේ. නෑ ස්ටැටිස්ටික්ස් කරපු අයට කරනවා. කොමර්ස් වලට කරනවා ඊට පස්සේ කැම්පස් එකේ ස්ටැට් වලට කරනවා. ස්ටැට් කරාද කවුරු හරි? නෑ මට මතක නෑ ඒක ප්‍රශ්නේ. උත්පලා කරානේ? කරලා තියෙනවා නේ මෙලෝ මගුලක් මතක නෑ. ඒ මාදික නෑ නේ. බලද්දි මතක් වෙන. අපි හෙට පොඩ්ඩක් ටච් එකක් දෙමුද මේ අද පොඩ්ඩක් බලලා. ඒක තමයි අපි එන හෙට ටිකක් කරමුද? මොකද මට ඇත්තටම ඒතර පැටලිච්ච අවස්ථා තියෙනවා. මට මේ අර ඉක්වේෂන් දෙක තිබ්බට ඒකක් මට ඇත්තටම පොඩ්ඩක් සරලව කියන්න බලනවා නම් මෙච්චරයි. හරිද? probability වලට ආවට පස්සේ මෙතන තුනක් කතා කරනවා. එකක් probability model කියන එක. ඒ කියන්නේ table එකේදී කතා කරන්නේ එන්න පුළුවන් දේවල් ටික අරගෙන ඒකේ තියෙන probability කියන්නේ ඒකේ තියෙන සම්භාවිතාවය. ඒ කියන්නේ කාසියක් උඩ දැම්මොත් h එන්න පුළුවන් t එන්න පුළුවන් නම් මොකද්ද සම්භාවිතාව කියන්නේ දෙකෙන් එකයිනේ. ඒකට සාමාන්‍ය මොඩල් එකේදී දශම ස්ථාන විදිහට තමයි ලියන්නේ මෙන්න මේ විදිහට. ඕකේ එකයි. තව ඒවා වහම මේක දෙකක් වැටෙනවා නම් ඒක කැල්කියුලේට් කරලා ලියනවා. මම ඩීටේල් ගන්න නැහැ. ඕකේ එක කැලලක්. හරිද? ඊළඟට එකක් තියෙනවා දැන් අපිට මොකක් හරි ඉවෙන්ට් එකක් ගත්තොත් දැන් මෙච්චර අපි කතා කරේ සෙට්ස් ගැනනේ. සෙට්ස් කියන්නේ මොකක් හරි එක දෙයක් අපි එක කන්ඩිෂන් එකකට අනුව මොකක් හරි සෙට් එකක් හදා ගන්නවා. අර කලින් කිව්වා වගේ A B C D හරි මොනවා හරි කියලා හදා ගන්නවා. මෙතෙන්දී අපි හැමතිස්සෙම කතා කරන්නේ සම්භාවිතාවේ මොකක්
කියලා. හරිද? එතකොට ඉවෙන්ට් එකකදී හිතන්නකෝ හිතර ගන්න අපි ගාව තියෙන මොකක් හරි මල්ලක්. මේ මල්ලේ ඇතුලේ තියෙනවා රතු පාට බෝල 5කුයි R5 කියලා දාන්න. නිල් පාට බෝල 4කුයි. හරිද? ඔය වගේ තියෙනවා කියලා හිතන්න. ඔක්කොම බෝල 9ක් තියෙනවා. හරිද? එතකොට මේ ඕක එකක් එනවා කන්ඩිෂනල් ප්‍රොබබිලිටි. හැබැයි මැඩම් අන්තිමේට තමයි ඒක කියලා තියෙන්නේ. හැබැයි ඒක කලින් එයා ගණන් හැදුවා ඒක. කන්ඩිෂනල් කියන එකේ. කන්ඩිෂනල් එකේදී වෙන්නේ මොකක් හරි ඉවෙන්ට් එකක් දෙකක් තුනක්. يعني එක ඉවෙන්ට් එකක් නෙවෙයි. එක ඉවෙන්ට් එකක් නම් මේකේ සරලයි. දැන් මේකේ ඉවෙන්ට් එකේ වෙන්න පුළුවන්. මෙතන ඔක්කොම 9යි තියෙන්නේ. 9න් එකක් ගන්න එකනේ. එතකොට එකක් ගත්තාම එනවා අපිට PR කියලා ගත්තොත් PR වෙන්නේ හැමතිස්සෙම මේකේ තියෙන ඔක්කොම දේවල් ටික ගන්නවා අපි ස්පේස් එක කියලා සලකනවා. එතකොට ස්පේස් එක වෙන්නේ මේක ඇතුලේ 9ක් තියෙනවා බෝල. රතු පාට වෙන්න පුළුවන් 5යි. නිල් පාට වෙන්න පුළුවන් PB හැමතිස්සෙම 9 4. හරිද? එතකොට මේකෙදි මම අර කිව්වා වගේ කියලා ගන්නේ හැමතිස්සෙම අපි ඉවෙන්ට්ස් දෙකක් සැලකුවොත් A සහ B කියලා. A හරි B හරි කියලා මම කලින් R කියලා ගත්තේ. R සහ B කියලා ඉවෙන්ට්ස් දෙකක් සැලකුවොත් මේ පළවෙනි ඉවෙන්ට් එක මත දෙවෙනි කෙනා රඳා පවතිනවා නම් يعني පළවෙනි කෙනා කරපු දේ මත දෙවෙනි කෙනාගේ තීරණය රඳා පවතිනවා නම් ඒක හැමතිස්සෙම අපි කියනවා ඩිපෙන්ඩන්ට් කියලා. හරි. ඔච්චර අපි මතක තියාගන්න ඕනේ ඩිපෙන්ඩන්ට්. පළවෙනි එක්කෙනා කරපු දේ මත දෙවෙනි එක්කෙනා රඳා පවතින්නේ නැත්තම් ඒක අපි කියනවා ඉන්ඩිපෙන්ඩන්ට්. හරිද? අපි සම්භාවිතාව හොයද්දී මෙන්න මේ ඩිපෙන්ඩන්ට් හරි ඉන්ඩිපෙන්ඩන්ට් හරි අවස්ථා මෙන්න මේ සිනාරියෝ එකෙන් පළවෙනි කෙනා මත දෙවෙනි කෙනා රඳා පවතින හැම අවස්ථාවකදීම අපිට ට්‍රී ග්‍රාෆ් එකකට යන්නේ. උදාහරණයක් විදිහට මෙන්න මේක ගන්න. මේක මම ඩිපෙන්ඩන්ට් විදිහට මම මේක දැන් කතා කරනවා. ඉන්ඩිපෙන්ඩන්ට් විදිහට මේක කතා කරන්න පුළුවන්. හරිද? ඩිපෙන්ඩන්ට් වෙන්න නම් මොකද වෙන්න ඕන? පළවෙනියට ගත්තු කෙනා හින්දා දෙවෙනි කෙනාට ඉෆෙක්ට් එකක් වෙන්න. පළවෙනි කෙනා කොක් හරි එකක් ගත්තාම දෙවෙනි කෙනාගේ සම්භාවිතාවට ඉෆෙක්ට් එකක් වෙන්න නම් මොකක්ද වෙන්න මෙතන කරන්න පුළුවන් වෙනස මොකක්ද? නිකන් හිතලා බලන්න. මේක කරන්න පාරම කරන්නේ බෝල ගන්න. පළවෙනි පාර ගත්තු බෝලෙට ගත්තාම තියෙනවානේ මෙතන 9න් 5යි 9න් 4යි කියලා මම කලින් කිව්වනේ. ඕකට ඉෆෙක්ට් එකක් කරන්න පුළුවන් දේ මොකක්ද? දාන්න නැතුව ඉන්නවකෝ. කියන total balls ගන්න අඩු වෙන එකද? ඉතින් 8යින්ද? ඔව් ඒක තමයි. ඒ කියන්නේ මෙයා ශාන්තික එක හරි පළවෙනි පාර ගත්තාම මම කියවනේ වෙන්න පුළුවන් පළවෙනි පාර ගද්දි 9න් 5යි 9න් 4යි දෙන්නට වෙන්න පුළුවන් දෙක එකතු එකයි හැමතිස්සෙම මොකද තියරි එකකින් සම්භාවිතයේදී මේ දෙකක් ගත්තොත් දෙක එකතු හැමතිස්සෙම එකක් වෙනවා 9න් 5යි 9න් 4යි 9 ගත්තාම 9යි එකක් වෙනවා හරිද හැබැයි දෙවෙනි එක්කෙනාට ඉෆෙක්ට් එකක් මේ ගත්තු බෝලේ ආපහු දාලා දෙවෙනි පාර ගත්තොත් ඒත් සම්භාවිතාව කීයද 9න් 5යි 9න් 4යි ඒ කියන්නේ මොකක්ද පළවෙනි පාර ගත්තු බෝලේ ආපහු දානවා කියන්නේ දෙවෙනි පාර ආයෙ ගද්දී යාට බලපෑමක් වෙලාද? ආපහු දැම්මා. පාරකට ගත්ත එක ආපහු දැම්මා. දාලා දෙවෙනි පාර ආයෙ ගන්නවා. එතකොට මේ දෙන්නකම ඉලක්කම් සමාන වෙන්නේ. ඇයි ඒ? පළවෙනි පාර ගත්තා හා කියන්නේ පළවෙනි පාර දැන් උදාහරණයකට මම පළවෙනි පාර බෝලයක් තරම් දානවා. ඔයාලා කවුරුත් දන්නේ නැහැ මම දැම්මා කියලා. ඊට පස්සේ නිශාන්තයිල් එකක් ගන්නවා. එයාත් එකක් කරන් ඇවිල්ලා අරගෙන දාලා එයාගේ සම්භාවිතාව දීලා පස්සේ කීත්තෙල්ල දානවා. තව දන්නේ ආයෙ ගන්නවා. හැබැයි අපි තුන් දෙනායි කී අන්තිමට බෝලේ ගන්න එකට මමවත් නිශාන්තවත් බෝලේ ගත්ත එකේ බලපෑමක් තිබ්බද? නැහැ. ඒ කියන්නේ මොකක්ද? මේ ගත්තු අවස්ථා තුන මොකක්ද? ඉන්ඩිපෙන්ඩන්ට්. නේද? කෙනෙක් මත එක්කෙනෙක් රඳා පවතින්නේ නැහැ. ඒතර මේ වගේ සිනාරියෝස් එන්න පුළුවන් අවස්ථා තුන. මේ එකක් වෙන්නකට හරි මොකක් හරි බාස්කට් එකකට හරි දාලා බෝලයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කාඩ් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කාඩ් පැක් එකේ තියෙන කාඩ් එකක් අරගෙන ආපහු දාලා ගන්න පුළුවන්. ඔය සිනාරියෝස් ඉන්ඩිපෙන්ඩන්ට්. එහෙම නැත්නම් ගැලපෙන්නේ නැති දෙකක් ගන්නවා. එකක් බෝලයක් අරගෙන දාලා බෝල ටික ගන්නවා ඒ ASCII කොහේ හරි තියෙන වීලයක් කරකවනවා. එහෙම නැත්නම් කාසියක් උඩ දානවා. කාසියක් උඩ දාන නම මොකක්ද ධාතු කැටයක් කරන් උඩ දානවා. මොකද අරකින් අරකට බලපෑමක් කොයි විලාකවත් නැහැ. එතකොට හැමතිස්සෙම ඉන්ඩිපෙන්ඩන්ට්. එතකොට හැමතිස්සෙම අපිට කන්සිඩර් කරන්න වෙන්නේ මෙයා හින්දා මෙයාට බලපෑමක් උනේ නැහැ කියන තැන ඉඳන් තමයි අපි ගන්න හදන්නේ. හරිද? එතකොට හැමතිස්සෙම මේ පළවෙනි එක මෙතන නම් පළවෙනි එක ගන්න එක මේ දෙවෙනියට ගන්න එක නම් හරිද? මේ R එක මේක E එක කියලා
එතකොට හැමතිස්සෙම මේ රුක් සටහනේ යද්දී මොකද වෙන්නේ? මේ ඉන්ඩිපෙන්ඩන්ට් අවස්ථාව මම කතා කරන්නේ. පළවෙනි එකේ රතු පාට එකක් වෙන්න නම් මොකක්ද වෙන්න පුළුවන්? 9 5 9 4. ඊළඟ පාර මොකද වෙන්නේ? ආපහු දැම්මා. තාම 9 හැම්මමයි. බලපෑමක් නැහැ. 9 5 4. ඕක තව එහාට ගියත් ওই විදිහටමයි යන්නේ. මේක ඉන්ඩිපෙන්ඩන්ට්. හරිද? ඕක ඉන්ඩිපෙන්ඩන්ට් කතාව. හරිද? එතකොට ඕක හදද්දි මොකද වෙන්නේ? මෙයා මත මෙයාගේ බලපෑමක් නැත්තම් අපිට මෙයා හින්දා වෙච්ච දේ සලකන්න ඕන නැහැ. එතකොට මෙයා හින්දා බලපෑමක් වුණා කියන එක හැමතිස්සෙම අපි ලියන්නේ කොහොමද? P මෙන්න මෙයා ලියද්දි given මෙයා මම මේක A කියලා දාන්න අර අපි හැමතැනම නොටේෂන් ලේසි වෙන හින්දා P given A හින්දා B ට මොකද උනේ කියලා තේරුණාද? හැබැයි ඉන්ඩිපෙන්ඩන්ට් අවස්ථාවකදී මේක හැමතිස්සෙම P B ඕක තමයි අර දෙක වෙනස් කරන යූස් කරන ඉන්ඩිපෙන්ඩන්ට් අවස්ථාවවලදී මෙයා හිටියට මෙයාට බලපෑමක් නැහැ මේක ලියන්න ඕනේ නැහැ මේ විදිහට PB කියලා. මේකදී ඇත්තම කවුරු හරි කෙනෙක් අහුවොත් පළවෙනි පාර රතු පාට බෝලයක් ඇවිල්ලා දෙවෙනි පාටත් රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව මොකක්ද කියලා අපි කෙලින් PA multiply by PA මේක මාරු කරලා ලියන්න ඕනේ PB PA මේක තමයි මම කියන්නේ මේ දෙපාරම රතු පාට හම්බ වෙන්න තියෙන සම්භාවිතාව. හරිද? PR මෙහෙම ලියන්නේ නැහැ. නමුත් මම ලියන්නේ. කවුරු හරි අහුවොත් PR B කියන්නේ මොකක්ද? පළවෙනි පාර R යන්නේ මේකේ B යන්නේ මේකේ නේද? එතකොට මේ දෙක ගුණ කරනවා. ඇයි ඒ? මේ දෙක ඉන්ඩිපෙන්ඩන්ට්. හරිද? එතකොට ඒ වෙලාවට අපිට අර given A කියන කතාව නැහැ. given A කියලා කියන්නේ මෙහෙමනේ. P given A වෙලාවට B කොහොමද උනේ? ඒ කියන්නේ මෙන්න මෙතන කෑනවා කියන්නේ. මේ ඉන්ඩිපෙන්ඩන්ට්. එතකොට කිසි කතාවක් අදාළව නැහැ. හරිද? හැබැයි මෙහෙම හිතන්න. මේ දෙන්න ඩිපෙන්ඩන්ට් නම් අපල කලින් කිව්වා වගේ ඩිපෙන්ඩන්ට් නම් මොකද කරන්න ඕන? මෙයාට ගත්ත පළවෙනි පාර ආපහු දාන්න නැතුව ඉන්න ඕන නේද? හරි. ලුක් සටහන නම් ගියොත් හිතන්න මොකද වෙන්නේ? පළවෙනි පාර වෙනසක් වෙනවද? R එකක් ගන්න වෙනසක් වෙනවද? මොකක්ද සම්භාවිතාව? 9ක් තියෙනවා. රතු පාට තව 9න් 5යි. ස්පේස් එක 9යි. රතු පාට 5යි. සම්භාවිතාව 9න් 5යි. මේකක් හම් වෙන්න 9න් 4යි. හැබැයි ගත්ත එක ආපහු දාන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? ස්පේස් එක මොකද වෙන්නේ? ස්පේස් එක කියන්නේ මේක තියෙන බෝල ගන්න. එන්න පුළුවන් අර එලිමන්ට්ස් අඩු වෙනවා 8යි. හැබැයි පළවෙනි පාර ගත්තේ රතු පාට එකක් නම් දැන් මේ කියන්නේ මේ පාට එකක් ගත්තා කියලා හිතාගෙන. දැන් රතු පාට එකක් හම්බ වෙලා තියෙනවා. දැන් මෙතෙන්ට ඇදී රතු පාට කීයද? 4යි. ඔන්න ඕක තමයි ඩිපෙන්ඩන්ට් අවස්ථාවට අපි ලියන්නේ P given A then B වල probability. ඕක තමයි මේ කතාවේ එන්නෙම අර කිව්ව conditional probability වලදී කියන්නේ එකක් මත අනිත් එක රඳා පවතිනවා කියන අවස්ථාවේදී විතරමයි මේ කතාව වෙන්නේ. මේක ගානක් දුන්නොත් මැඩම් මේක ලොකුවට කරේ නැහැ. පළවෙනියටම කරන්නේ මේක අඳගන්න. මේ ඔක්කොම ටික ෆිල් කරලා. දැන් මේක 9න් 5යි. නේ? මේකට ඇද්දි මොකද වෙන්නේ? මේක R එකට B එකට මොකද වෙන්නේ? පළවෙනිට හම්බුනේ. මේක හම්බුණා නිල් එක ආපහු දැම්මේ නෑ. ඔක්කොම 8යි. දැන් ඉතුරුලා තියෙන්නේ 8යි. තාම රතු පාට පහම තියෙනවා. නේ? මෙතන තාම සම්පූර්ණ ගාන 8න් 3යි. දැන් මම මේක දැන් තමයි මම සම්බන්ධතාවය පෙන්නන්න හදන්නේ. හරි. දැන් වෙන්න පුළුවන් මේ ඔක්කොම ටික ගන්න එකක් වෙන්න පුළුවන්. පළවෙනි එක දෙක. පළවෙනි පාර රතු ඇවිල්ලා දෙවෙනි පාර රතු වෙන්න. ඕක අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ආය අහන්න පුළුවන් පළවෙනි පාර රතු ඇවිල්ලා දෙවෙනි පාර නිල් වෙන්නේ. පළවෙනි පාර බ්ලූ ඇවිල්ලා දෙවෙනි පාර රෙඩ්. ඊළඟට අහන්න පුළුවන් පළවෙනි පාර බ්ලූ ඇවිල්ලා දෙවෙනි. හරි. දැන් මේකේ සම්භාවිතාව හොයන්නේ කොහොමද?
මොකද්ද මේක නම් 9න් 5 වැඩි කිරීම 8න් 4 මේකේ නොටේෂන් එක ලිව්වොත් හරිද අර සමීකරණයට ගියොත් සමීකරණය මොකද්ද වෙන්නේ මේ මොකද්ද මේ r කියන එක මම කිව්වේ a කියලා ගමු කියලා නේද pa multiply මොකද්ද p මේක ඩිපෙන්ඩන්ට් අපි කතා කරන්නේ නේද a උනාට පස්සේ b වෙන්නේ එහෙනම් given a p වල probability ඔන්නෝක තමයි මේ ලියලා තියෙන්නේ දැන් මේ විදිහට මේ හතරම ලියන්න පුළුවන් නේ අපිට මේ ටික ලිව්වොත් මේ ටික එකතු කරලා නිකන් හරි ලියලා බලන්න 9න් 5යි මෙතන 8න් 4යි මෙතන 4යි 8න් 5යි මෙතන 9න් 4යි 8න් 3යි හරිද මෙන්න මේ ටික වැඩි කරලා එකතු කරොත් මොකක්ද උත්තරේ එන්නේ අන්තිමට 1 මේක එක වෙන්න ඕන කොහොමද ඕක තමයි වෙන්නේ මේ ඩිපෙන්ඩන්ට් උනත් ඉන්ඩිපෙන්ඩන්ට් උනත් අන්තිමට මෙතන උත්තරේ එක වෙන්නත් ඕන එකක් හරිද නම්බර් 2 ඩිපෙන්ඩන්ට් නම් මෙන්න මේ given a b කතාවට යනවා හැබැයි ඉන්ඩිපෙන්ඩන්ට් නම් මේක මෙහෙම ලියන්න ඕනේ මේක සමාන වෙනවා pb ට මොකද පළවෙනියට ගත්ත මනුස්සයා ගත්තත් එකයි නැතත් එකයි ආපහු ස්ටේට් එකෙම ඉන්නවා එතකොට මේ වගේ ගානකදී පළවෙනි පොයින්ට් එක ගාන දුන්න මෙයා ගන්න ඉවෙන්ට්ස් දෙක අඳුර. කියන්නේ එයාලා කරන වැඩි අඳුරගත්තා. පළවෙනි එක මොකද්ද? බෝලයක් ගන්නවද? නැත්නම් කාඩ් පැකින් කාඩ් එකක් ගන්නවද? බෝලයක් උඩ දානවද? මොකක් හරි. හරිද? ඒ පළවෙනියට කරපු එක දෙවෙනි එක්කෙනා දෙවෙනි පාර කරන එකට බලපානවා. ඒකෙන් අපි අඳුරගන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්ද ඩිපෙන්ඩන්ට්. හරිද? ඩිපෙන්ඩන්ට් නම් අපි හැමතිස්සෙම මෙන්න මේ කතාවට යනවා. ඒ කියන්නේ පළවෙනි එක්කෙනාගේ ඉෆෙක්ට් එකත් එක්ක තමයි දෙවෙනි එක්කෙනා මේ රුප් සටහන ඇඳගන්නේ. මේක මන්දින්න කිව්වේ නැත්නම් අපිට වෙන කොලයක ඇඳ ගත්තාම ඉවරයි. ඇදගෙන මේ උත්තර ඔක්කොම ලියන්න පුළුවන්. දැන් මේ මම කිව්වේ එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් දෙන්නම රතු වෙන්නේ. ඊනත්තම් දෙන්නම නිල් පාටයි. තව එකක් අහන්න පුළුවන්. නිකන් හරි අහුවොත් එහෙම මේකෙදි අවස්ථා දෙකේදීම එකම පාට ලැබීමේ සම්භාවිතාව. එතකොට කොහොමද කරන්නේ? මොකක්ද උත්තරේ වෙන්නේ? රතු එක එකතු කරනවා නිල් එකයි. වැඩි කරලා. මේකේ උත්තරේ එකතු කරනවා. මොකද මේ ටික එකතු කරාම එකයි. එතකොට මේක දැන් මේ විදිහට කැඩුවොත් දෙකම සමාන දේවල් දෙකක් ලැබීමේ සම්භාවිතාවයි දෙකම අසමාන දෙකක් ලැබීමේ සම්භාවිතාවයි ගත්ත කියන්නේ නිකන් හරියට a සහ a කම්ප්ලිමන්ට් වගේ නේද මෙතන. එතකොට මේ ටික එකතු වෙලා තමයි එක හැදෙන්නේ. එතකොට අපි මේ පැත්තට වැඩි කරන් යනවා මේ පැත්තට එකතු කරනවා. එතකොට සමාන දෙකක් ලැබීමේ සම්භාවිතාව කිව්ව ගමන් අපි ගන්න ඕන මොකද්ද? මෙන්න මේ r කියන එක සහ ප්ලස් BB RR කියන්නේ BB මේකයි මේක. හරිද? එතකොට 9න් 5 වැඩි කිරීම 8න් 4 එකතු කිරීම 9න් 4 ඒ කියන්නේ මෙන්න මේකයි හරි. එතකොට 9න් 4 වැඩි කිරීම 8න් මේක තමයි උත්තරේ. ඉතින් මේ ඔය ටික විතරම. හැබැයි ප්‍රශ්නේ වෙනස් කර අහන්න පුළුවන්. සමාන දෙකක් ලැබීමේ සම්භාවිතාව අහන්න පුළුවන්. දෙකම රතු පාටව අහන්න පුළුවන්. වෙනස් දෙකක් ලැබීමේ සම්භාවිතාව අහන්න පුළුවන්. එතකොට මේ ගානේ අත්ව ඔව්. ඔක දෙවෙනි ලයින් එක අපි ලියුවොත් මචං ඉක්වේෂන් එකේ අර PA විදිහට මොකක්ද දෙන්නේ? දෙවෙනි එකේ PA වැඩි කිරීම ඒත් ඒකමනේ. මෙහෙම. මෙතෙන්දි වෙන්නේ මොකක්ද? පළවෙනියට ගන්න එක PA ම තමයි. ඔව්. හරිද? දෙවෙනි එක මචං ඒත් ඒකම නේද PB. ඔව් ඒකම තමයි. නෑ ඒ කියන්නේ ඉස්සෙම given a ම ඊපස්සේ b මේකම තමයි හැමතැනට දෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්දි වෙනස් වෙන්නේ PA කියන එක කොතනවත් ඩිෆයින් කරලා නැහැනේ මොකද්ද PA කියලා. PA කියන එක මේ රුක් සටහනේ තමයි ඩිෆයින් වෙලා තියෙන්නේ. R කියලා. එතකොට හැමතිස්සෙම PA කියන එක මේකේ ගියොත් එක විදියක් මේකේ ගියොත් වෙන නම්බර් එකක්. හැබැයි මේකේ සමීකරණේ හැමතිස්සෙම එන්නේ මොකද්ද? P given A + B. ඔය විදිහට තමයි සමීකරණේ නන්නේ. ඒකයි මම කියන්නේ මේ රුක් සටහනින් ගන්න තරමට ලේසි. මොකද මේකෙන් තමයි අර තියෙන ඔක්කොම සිද්ධි ටික මෙතෙන්ට මේක මෙහෙම මේකේ වෙන්න පුළුවන් ඔක්කොම පොසිබිලිටිස් ටික මෙන්න මේ ඉස්සර ටිකට එනවා.
හරිද? එතකොට මෙන්න මෙතන ලියන කෑල්ල තමයි මේ. එතකොට මේ හැමතැනටම මේක පොදුයි. හැබැයි මේකට යොදන නම්බර එක වෙනස් වෙනවා. තේරුණාද? නමුත් ඒ කියන්නේ බේසිකලි මචං අපිට ඉක්වේෂන් එකක් මගින් දෙවෙනි වැලියු එක ගන්න බෑනේ. P A බෙදීම P B බෙදීම කියන්නේ A සිදුවී B සිදුවීමේ සම්භාවිතාව වෙනස් වෙනවා ඉක්වේෂන් ඇප්ලයි කරනකොට නේ. ඔව් ඇප්ලයි කරලා වෙනස් වෙනවා ඇත්තට. මොකද කොතනකවත් මේ කියන්නේ මේකට වෙනස් කියලා එකක් නැහැ. ඒ කියන්නේ PA කියලා අපි අදහස් කරන්නේ මොකද? මේ කතාව මම PA වෙනවා කියලා අදහස් කරේ මොකද්ද? පළවෙනි පාර රතු වෙනවා දෙවෙනි පාරත් රතු වෙනවා. එතකොට පළවෙනි පාර රතු වෙනවා කියන්න PA වෙන්නේ මොකද්ද? 9න් 5 මෙතන නේද? මෙතන ඒ කියන්නේ PA වුණාට පස්සේ B වෙන්නේ. හැබැයි ඔය සිනාරියෝ එකම කතා කරොත් මේකට ඉල් වෙනවා කියන්නේ 9න් 4 මෙතෙන්දි 8න් 3. ඒ සිනාරියෝ. දැන් නිකන් හරි මේ ඉක්වේෂන් එක යූස් කරලා දෙකම සමාන වෙන අවස්ථා හදන්න කිව්වොත් අපිට හදාගන්න වෙනවා මෙන්න මේ ටික ඔක්කොම. දැන් මැඩම් කරේ මේකෙදි නෑ. මැඩම් මෙන්න මේ ටික අරගෙන හරිද? අර කාස්ගේ දාප් එකේ දිහා රුක්සටහන ඇඳලා එයා ස්පේස් එකේ එයාට ඕන ටික ලිව්වා. හරිද? දැන් එයාට ඕන මගේ උසාවිය එක ගත්තොත් මට ඕන දෙකම සමාන වෙන අවස්ථා ගන්න කියලා කිව්වොත් මම මොකද ලියන්නේ මොන අවස්ථාව? R BB. තේරුණාද? මෙන්න මේක ලියලා මේක ඇප්ලයි කරලා බලමු මේකට. එතකොට එනවා මෙන්න මේ උත්තර. මේකට මේ කෑල්ල ලියලා බලලා එතකොට එනවා මේ උත්තර. එතකොට මේ දෙක එකතුව තමයි උත්තරේ වෙන්නේ. එතකොට මේ කෑල්ල ලියන්න නැතුව මඩ මොකද කරේ? මෙන්න මේක දිහා බලාගෙන හරිද? මෙන්න මෙතෙන්ට එන උත්තර ටික ලියාගත්තා. මෙයා RR කියන්නේ මොකක්ද? එතකොට එයා මෙතන ගත්තා. දැන් එයා කාසිය උදාහරණයක කාසියක් නේ ගත්තේ. එතකොට කාසියකදී හැමතිස්සෙම ඉන්නේ මොකද? HH HT TH TT නේද? එතකොට අන්න ඒ අවස්ථා ටික අරගෙන එයා මෙතන ඒ ටික අරගෙන එයා ස්පේස් එක ගත්තා. ස්පේස් එකේ මේක වෙන්න අවස්ථා එකයි 16 එකක්ද කොහොමද යාගේ ආයෙ මොකද 8ක් මොකක්ද දාන එකක් +16. එහෙම එකක් තමයි යාගේ. හැබැයි මගේ අපේ එකේදී අපිට මේක දිහා බලාගෙන මෙන්න මේ කෑල්ල එකතු කිරීම මේ කෑල්ල කියලා ගන්නවා. හැබැයි ඒක ගන්න මේක අඳින්න නැතුව අපි ලියනවා නම් අපි මේකලත් මේ සමීකරණය දාන්න වෙනවා. මේකලත් මේ සමීකරණ දාන්න. ඒ කියන්නේ සිම්ප්ලි අපිට කරන්න වෙන්නේ මෙන්න මේ බ්‍රාන්ච් එක වෙනම හදලා උත්තරේ ගන්නවා. මේ බ්‍රාන්ච් එක හදලා වෙනම උත්තරේ ගන්නවා. අරගෙන මේක ලියලා මේ දෙක එකතු කරලා උත්තරේ ලියන එක තමයි අපිට කරන්න වෙන්නේ. ඒ විදිහට හදනවා නම්. හැබැයි මැඩම් හැමතිස්සෙම කෙටියෙන් ඕක හැදුවේ. මම ඔන්න මැඩම් හදපෙ පෙන්නන්න. මැඩම් කරේ මොකද්ද? මැඩම් ගත්ත එකේ තිබ්බේ කාසියක් උඩ දානවා. මේක මේ අතර යන්නේ HT. හරිද? ඊට පස්සේ මොකද්ද මේ අර මොකද්ද මේ එකක් උඩ දානවා. මොකද්ද අර ගණකයක් ගණක එතකොට 1 2 3 4 5 6 ඉන්න පුළුවන්. හැබැයි h ආව හින්දා h1 h2 h3 ඔය විදිහට ගත්තා. මෙතන t දැම්මා. t වලට ඔය විදිහටම 6ක් එනවා කියලා ගත්තා. t1 t2 t6. හරිද? ඔය විදිහට අරගෙන sample space එක යාගත්තා. මොකද්ද? මෙතන තියෙනවා නීතල 6ක්. sample space එක මොකක්ද? මෙතන මෙයාගේ 6යි මෙයාගේ 2යි දෙක විතර 12යි. සාම්පල් එක 12. 12න් එයාට ඕන සම්භාවිත දෙපාරම මොකක් හරි කියන්නේ පළවෙනි පාර එකක් නැතුව නිකන් හරි කවුරු හරි වැටීමේ සම්භාවිතාව මොකද්ද කියලා මේකේ එක වැටීමේ සම්භාවිතාව ඉන්නේ මොකද්ද? මේ බ්‍රාන්ච් එකයි මේ බ්‍රාන්ච් එකයි නේද? අපි එන්න පුළුවන් ওই දෙකනේ. ඒතකොට මේ දෙක එකතුව ගන්නවා වෙන්නේ. මොකද මෙතන 12න් එකයි එකතු කිරීම 12න් එකයි. ওই විදිහට තමයි උත්තරේ ගන්න. ඒක මේක සරල එකදී අර විදිහට යන්න පුළුවන්. හැබැයි අර වගේ එකදී අපිට මේවයි වෙන වෙනම සම්භාවිතා හොයා ගන්න ඕන ඩිපෙන්ඩන්ට්. මේක ඇත්තටම ඉන්ඩිපෙන්ඩන්ට් එකදී මේක ඇවිල්ලා තියෙනවා. මේකෙන් මේකට බලපෑමක් නැහැ ඇත්තටම. ඒක 12න් කියන්නේ නිකන් එච්චාවා කියලා මෙතන වැඩ එක වෙනස් වෙන්නේ නැහැ. මෙතන ඇත්තටම සම්භාවිතා වෙන්නේ තියෙන්නේ කොහොමද? මේක ගත්තොත් වටලා ගන්න එපා. මේක මම කිව්වේ ඩිපෙන්ඩන්ට් නැහැ කියලා කිව්වේ දන්නවද? මෙතන සම්භාවිතාව කියලා. භාගයක්. මෙතන සම්භාවිතාව 6න් එකයි. මෙයා මත මෙයා වෙනස් වුණාද? නැහැ. එතකොට මෙයාගේ සම්භාවිතාව ගද්දි මෙන්න මේ PA multiply PB A කියන කතාව වෙනවා. එහෙම එකක් ඇවිත් නැහැ නේද? මෙයාගේ ඇවිත් තියෙන්නේ භාගය වැඩි කිරීම අයින් depend. මොනවා කරත් මේ විදිහට ඇදලා තමයි අපිට ගන්න වෙන්නේ උත්තර.
අඳගෙන branches ටික අඳුරගෙන මේ branches ටික මේ විදිහට මේක හෝ මේක මේ දෙකෙන් එකක් PA හෝ PA.PB independent නම් dependent නම් PA.P given A P ඔය දෙක මේක dependent නම් මේක independent ඔච්චරයි තියෙන්නේ. හැබැයි මේ කතාවට කියනවා multiplication rule එක. මේ multiplication rule එක හැමතිස්සෙම apply වෙන්නේ මෙන්න මේ independent dependent scenarios. ඒ කියන්නේ simply මේ වැඩේ කරලා ඊට පස්සේ තව වැඩක් කරනවා කියන scenarios. ඕක තමයි මේ දෙකත් එක්කම තමයි මේ දෙකත් යන්නේ. පැටලුණාද අවුලුණාද? හොඳයි. අයිපර මම ඊටත් උනන් කියන්න. ගණක් අරගෙන මම මේ කියන්නේ බලන්න කලින් නිකන් අයිඩියා එකක් ගන්න කිව්වේ. හරිද? ඕක එකක්. අනිත් එක මම මේක කනන් වලට මෙහෙම කරනවා කියලා දෙන්න. අනිත් කතාව වෙන්නේ addition rule එක. addition කියන එක හැමතිස්සම කියන්නේ මොකද්ද? දැන් multiplication rule එක නේ dot given එකත් එක්ක එන්නේ. addition rule එක හැමතිස්සෙම එන්නේ එතකොට යන්නේ tree graph එක නෙවෙයි මේකට මෙන්න මේකේ A හා B කියන්නේ exclusive මොකද mutually exclusive කියන කතාව එක තමයි addition rule එකේ. හරිද? addition rule එකේ හැමතිස්සෙම කතා කරන්නේ P A plus PB minus P A ඡේදනේ A intersect B mutually exclusive නම් මේක යනවා null මේක තමයි mutually exclusive නම් mutually exclusive නොවන හැම වෙලාවකම මේ කැලලක් එනවා. එතකොට මේ ගානකදී අඳුර දැන් කලින් එකදී මම හැමතිස්සෙම කිව්වා එක ඉවෙන්ට් එකක් කරලා දෙවෙනි ඉවෙන්ට් එක කරනවා. ඒ දෙවෙනි ඉවෙන්ට් එක කරද්දී පළවෙනි එක කරප් එක බලපානවද නැද්ද කියන එක අනුව ඉන්ඩිපෙන්ඩන්ට් ඩිපෙන්ඩන්ට් කියලා බලනවා. ඒ අනුව අපි රුක් සටහනක් ගහගෙන එකින් එක අරගෙන ඒ දෙන ප්‍රශ්නෙට අනුව ඒ ටික එකතු කරලා උත්තරේ දානවා. ඒක තමයි multiplication rule එකෙන් තැන්වලදී කරන්නේ events දෙක එකකට පස්සේ එක. එකපාර වෙන්න පුළුවන්. නමුත් එකපාර වෙන්න බෑ නැත්නම් එක බලපානවා. ඒකට අනිවාර්යයෙන්ම එකකට පස්සේ එකක් කියන event එකක් වෙන්නම ඕන. addition rule එකේදී අපිට එහෙම එකකට පස්සේ එකක් එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපිට මේ දෙන්නට පොදු දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කාසි දෙකක් උඩ දැම්මොත් දෙන්නගෙම හෙඩ් වැටෙන්න පුළුවන්. හරිද? හැබැයි දෙන්නගෙම හෙඩ් වැටුණා අපිට AB කියලා දෙකක් ඩිෆයින් කරලා මේ දෙන්න ඉන්ටර්සෙක්ට් එක දාන්න තවක් එනවද? නිකන් හිතලා බලන්න. පුළුවන්ද? දැන් හිතන්නේ A කියන්නේ ඩිෆයින් කරන්නේ කොහොමද A කියන කුලක එහෙම දාන්නම. පුළුවන්ද අපිට එහෙම කරන්න? එහෙනම් පුළුවන් වෙයි කියලා හිතනවද බෑ කියලා? මෙයා වැඩි ඕනම් පුත් හිතන්න එපා කාසි දෙකක් එකපාර උඩ දානවා. මෙහෙම හිතන්න හරි කාසි දෙකක් උඩ දානවා. ඒ දෙක ඉන්ඩිපෙන්ඩන්ට් ඩිපෙන්ඩන්ට්. ඒක තව බලමු කොහොමද? එකපාර මේ හරි මම කිව්වා ඉවෙන්ට් එක දෙපාරට වෙන්නේ. හරිද? පළවෙනි පාර තියෙන්නේ කාසියක් උඩ දානවා. ඊළඟ කාසියක් උඩ දානවා. HOT වෙන්න පුළුවන්, HT වෙන්න පුළුවන් හිටරෙන්නේ. හරි. මේක ඉන්ඩිපෙන්ඩන්ට් ඩිපෙන්ඩන්ට්. ඉන්ඩිපෙන්ඩන්ට්. මෙයාට බලපෑමක් වෙන්න බෑනේ කාසියක්නේ කවදාවත්ම වෙන්න බැහැනේ. ඒකට අනිවාර්යෙන් ඉන්ඩිපෙන්ඩන්ට්. එතකොට මේකෙදි මල්ටිප්ලිකේෂන් එකට අදාළ ගාණක් ගන්න. චෙක්ද දෙවනි පාර්ටි T එන්න පුළුවන්. ඊළඟ දෙපාරම සමානව වෙන්න පුළුවන් වගේ ප්‍රශ්නයක් අහනකොට එතකොට අනිවාර්යෙන් මේ මල්ටිප්ලිකේෂන් එකක් ගැන අහන්නේ. කියන්නේ පළවෙනි පාර මෙයා වෙලා එයා උනාට පස්සේ මෙයා වෙන වගේ ප්‍රශ්නයක් අහනම නම් හැමතිස්සෙම යන්නේ මල්ටිප්ලිකේෂන් වල. එතකොට අර කතාවට යන්නේ PA උනාට පස්සේ B වෙන්නේ. එතකොට මේ දෙන්න ඩිපෙන්ඩන්ට් නම් අපි කෙලින්ම මේක මේ දෙන්න ඉන්ඩිපෙන්ඩන්ට් නම් අපි මේක PB වලට අර විදිහට අද ගන්නවා මේක දිහා. ඕක තමයි අර ඉන්ඩිපෙන්ඩන්ට් ඩිපෙන්ඩන්ට් කතාව. හරිද? පළවෙනි අරට දෙවෙනි එක යනවා. ඕක එක ගානක් මල්ටිප්ලිකේෂන්. එතකොට ආයෙ අපිට අහන්න පුළුවන් කාසි දෙකක් උඩ දානවා. හරිද? දෙකටම හෙව්වා. වගේ නිකන් ඒ වගේ එකක් ඇහුවොත්